අරු සරත් වීරසේකර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. ගරු මුලසන ඔබවන මන්ත්‍රීතුමනි, මේ වසරේ මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් කතා කරන විට ගෝලීය වශයෙන් පවතින අතිශයින් අවිනිශ්චිත වාතාවරණය යටතේ වර්තමානයේ අපට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන් පිළිබඳ යථානුරූපීව සැලකිලි වීමට අප සියලු දෙනාටම සිදු වී තිබෙන බව අප අවධාරණය කළ යුතුයි. ඒ නිසා රටේ මූල්‍ය ප්‍රතිපත්ති සාධනයේ අද්විතීය හා ප්‍රමුඛ ක්‍රියාමාර්ගයන් සැලසුම් කිරීමට නීතියෙන් බැඳී සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අප විසින් සලකා බැලිය යුතු තිබෙන්නේ රටේම වර්තමාන හා අනාගත තත්ත්වය ගැන බලවත් අවධානයකින් යුතුමයි. ගරු මන්ත්‍රීතුමනි, සෑම වාර්තාවකම එම වාර්තාවෙන් ආවරණය වූ කාල පරිච්ඡේදයට අදාළ හා හේතුපාදක වූ කරුණු කාරණා සඳහන් වේ. එම පසුබිම යටතේ වර්තමානයේ කෙසේ විය යුතු වන්නේද, අනාගතය සඳහා තිරසාර පිළිවෙත් සැලසුම් කරගන්නේ කෙසේද යන්න වඩාත් වැදගත් වේයයි මා සිතනවා. එනිසා මේ වාර්තාවෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන හා ඉලක්කම් වලින් බැහැර වෙමින් මගේ අදහස් ඉදිරිපත් කිරීමට මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අනිකුත් කාර්යභාරයන් අතරේ බැංකුකරුවන්ගේ බැංකුව වශයෙන් කටයුතු කිරීම වැදගත්ම කාරණයක් වශයෙන් මා සලකනවා. අතිගරු ජනාධිපතිතුමා මෙම කාරණේ ඉතාම හොඳින් අවබෝධ කරගත් නිසා ශ්‍රී ලංකා මහ බැංකුව කැඳවා ප්‍රබල පසුබෑමකට හා ප්‍රපාතයකට ඇදවැටෙමින් තිබූ අපේ ආර්ථිකය ගොඩ ගැනීමට මහ බැංකුව දිරිගැන්වීමටත් ඔවුන්ගේ වගකීම පිළිබඳව අවධානය යොමු කිරීමටත් කටයුතු කළේ ඒ නිසා බව මම විශ්වාස කරනවා. එතුමාගේ මැදිහත් වීමේ ප්‍රතිඵල දින කිහිපයක් ඇතුළතදී ප්‍රතිපත්ති සාධනයන් දෙසට යොමු වී බැංකු පද්ධතිය හරහා රටේ ආර්ථික දෙසට මුදල් ගලා යාමකට සැලැස්වීම ප්‍රශංසනීය පියවරක් හැටියට මා සලකනවා. එක රැයකින් අනවශ්‍ය ලෙස මහ බැංකුවේ ඒකරාශී වෙමින් තිබූ බැංකුවල අවම දුර්වලතා තැන්පතු අනුපාතය සහ එයට මහ බැංකුව ගෙවන පොලි අනුපාතය පහළ දැමීම කොවිඩ් වසංකතය ඉදිරියේ කොර වී පැවති අපේ රටේ ආර්ථිකය දිරිගැන්වීමට සමත් වූ බැව් සතුටින් සඳහන් කරනවා. බැංකුවල තැන්පත් මුදල් වලින් 7% හෝ 9% අනිවාර්ය තැන්පත් කිරීමක් හැටියට මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවශ්‍යතාවය 2% දක්වා පහළ දැමීම මගින් විස්මය ජනක ලෙසින් බැංකුවල ද්‍රවශීලතාවය වැඩි කිරීමට සමත් වුණා. එම මුදල් ව්‍යාපාරික ලෝකයට පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරට ක්ෂණිකව ගලා යාමට එමගින් ඉඩකඩ සැලසුණා. එය අපගේ ආර්ථිකයේ ඇදවැටීම රඳවා ගන්නට පමණක් නොව එය ධනාත්මක දිශාවකට යොමු කර ගැනීමටත් හැකි වුණා. ගරු මන්ත්‍රීතුමනි, because of the steps taken to lower the bank interest paid in respect of special deposits to a level of 4%, the facilitation of the flow of funds into the hands of entrepreneurs became easy. I wish to state this step taken by the central bank as a positive contribution to the prevention of downfall of the economy at a time when we were all facing a precarious situation. I do not wish to treat or consider central bank report as a post-mortem. I consider it as a blood report or a medical report. We have to use the indications in such a report for correcting the deficiency shown and as a basis of considering remedial measures we should take. We cannot underestimate the role of the banking industry has to play in the development activities of our country. Not only the state sector banks, even the private sector domestic banks have to play a significant role in this area. I see the organization of the banking sector towards the objective being the backbone of the economy as a vital formation in a battlefront. The banking sector has to play a role going beyond the supplying of financial assistance to other areas such as monitoring and controlling of the activities of the entrepreneurs in a responsible manner. This responsibility falls on the banking sector throughout the world. In this regard, the central bank has to play an important role as a bank of bankers. The main responsibility falls within the bank supervision of the central bank. The central bank cannot permit the deterioration of standards or any irregularities to take place in the banking sector. Although the regulations are strong, their effectiveness depends on the manner in which the supervision and control takes place. If there is any laxity on the part of central bank, it can lead to a complete breakdown and a downfall of the banking industry and thereby reverse the development process of the country.
During the recent past, we observed that there were reports about many instances of irregularities and unhealthy operations of the banks. We very clearly remember the disclosures made through the CORP committee in this August assembly. It is important to bring to book and punish those responsible for those irregularities in as much as there is a need to rectify them. These are matters that falls within the purview of the central bank. We do not believe that the building of an economy is a responsibility that falls solely on the central bank. It is necessary for all of us to be vigilant and alert about the developments that are taking place in the region as well as globally. Garu Mantritumiani, having said that, I must air my views on the statement made by a Member of Parliament yesterday on the subject. This MP from North always make it a point to wind up his speech on any subject with comments contemptuous towards Sinhalese, Buddhism and the Buddhist monks. We know he is working on a separatist agenda. It appears he is believing in Goebbels' theory, where a lie spoken over and over again becomes truth. That's why he keep on telling lies in this August assembly. He said a Buddhist monk came from nowhere and tried to prevent farmers cultivating, claiming that area is an archaeological site. Buddhist monks are not vestiges of invaders, but part of our society and have all the right to protect our Sinhala Buddhist heritage. I must remind this assembly that a Buddhist prelate in the north, when he passed away, the uncivilized, uncultured ones obstructed and tried to prevent paying off the traditional honors and last rites of the prelate to be conducted in temple premises. These are the people who are talking about discrimination against the Tamil. He also says the military in the north still occupy valuable land in north. We certify that more than 90% of the government land occupied by the army have been already handed over. What this Member of Parliament is asking is the aircraft landing path in Palali. We know that 2 aircraft were shot down by terrorists hiding in that path. These are grounds of tactical importance, and especially as long as people like this Member of Parliament who promote separatism are there, it will never be given in view of the national security as it directly related to the national economy. Thank you.